දරුවා කොළඹ මෝදර ප්‍රදේශයේ අයෙකු බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ පෙරවරුවේ දරුවා රෝහල වෙත ඇතුළත් කළ බවයි. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී දරුවා නියුමෝනියා රෝගී තත්ත්වයෙන් අසාධ්‍යව සිටීම නිසා දැඩි සත්කාරයකට ඇතුළත් කළ බවද පසුව පස්වරු 4ට පමණ සිදු කළ PCR පරීක්ෂණයේදී දරුවාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගත් බවද අධ්‍යක්ෂකවරයා කියනවා. සවස් 4ට පමණ දරුවා මියගිය බව පැවසූ රෝහල අධ්‍යක්ෂකවරයා කියා සිටී දරුවා රෝහල වෙත රැගෙන ඒමට ප්‍රමාද වී ඇති බවයි. දරුවාගේ දෙමාපියන් සම්බන්ධයෙන් ඊයේ PCR පරීක්ෂණ සිදු කළ නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගත් බව රෝහල් අධ්‍යක්ෂකවරයා කියනවා. කොහෙන් මේ අහිංසක 6ක් 4ක් නොතේරෙන දරුවාට කොරෝනා වැළඳුනාද දෙයියනේ. එයයි කතා බහට ලක්වන්නේ. ඒ අනුව මෙරට සිදුවුණු ලාබාල්තම කොවිඩ් මරණීය විදියටයි වාර්තා වෙන්නේ. ඉපදී සති 3ක් ගතවන දින 20යි. ඊටම අවසරවන්ත කතාවක් වසංගතයේ භයංකාරකම තවදුරටත් සනාථ වන කතාවක්. ඒ අතරේ ගම්පොළ රෝහලේ දොස්තරගේ පාටිය වෛද්‍යවරු 50 දෙනෙක් කාර්ය මණ්ඩලයේ 32 දෙනෙක් නිරෝධායනයට ගම්පොළ මාදුවයි කතාව ලියන් ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු පැවැත් වූ සාදයකට සහභාගී වූ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු වෛද්‍යවරුන් 50 දෙනෙක් හා හෙද කාර්ය මණ්ඩලයේ 19 දෙනෙක් සමග කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක්ද රෝහල් පොලිස් ස්ථානයේ 4 දෙනෙකුද නිරෝධායනයට ලක් කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වන විට රෝහලේ බාහිර රෝගී අංශයේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතුළු වාට්ටු කීපයක්ද වසා දැමීමට පියවරගෙන ඇති අතර රෝහල් අධ්‍යක්ෂ චමිල් විජේකෝන් පවසන්නේ ආරක්ෂක පියවරක් ලෙස රෝහලේ සිටි ගැබිනි මව්වරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට මානුවර ජාතික රෝහල වෙත මාරු කර යවූ බවයි. එබැයි කියන්නේ අර තමන් PCR පරීක්ෂණයට ලක් කර තිබියදී ඒකේ වාර්තාව ඒකේ ප්‍රතිඵල එන්නට පෙර ආතුව පාටි දැම්මයි කියූ අවාසනාවන්ත අපරීක්ෂාකාරී සිදුවීම ගැනයි දිගුවක් අද මව්බිම් පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. කොරෝනා හැදුණු ගොවි ජනරාල් එක්ක උදේට කෑ දේශපාලකත් නිරෝධායනේ රංජන් කස්තුරි අම්බලන්තොට සනත් සමගින් ලියන. COVID-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගොවි ජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා හම්බන්තොටදී ප්‍රධාන පෙළේ දේශපාලඥයෙකු සමග උදේ ආහාරය ගෙන ඇති අතර එම දේශපාලඥයා ස්වයං නිරෝධායනයට ලක් වී ඇතැයි වාර්තා වෙනවා. ගොවි ජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ප්‍රධාන පෙළේ දේශපාලඥයාට අමතරව දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද ඔවුන් සමග උදේ ආහාරයට සහභාගී වී ඇතැයි පැවසෙනවා. හම්බන්තොට උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉකුත් 28 වෙනිදා පැවති වැඩමුළුවකට ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා සහභාගී වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට ඊට පසුදින තාවර වුණා. මේ අතර එම වැඩමුළුවට සහභාගී වූ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. දැන් මේ කොරෝනා කොතනක ඉඳන් අත වඩනවද අත දිගු කරනවද කියන්න අපි දන්නේ නැහැ. අපි නොදැනුවත්වම අපේ අත දිගු වෙලාද අපේ හුස්ම ඒකට මුසු වෙලාද කියන්න අප දන්නේ නැහැ. ඒ හින්දා ඊටාම පරිස්සම වැදගත් අවස්ථාවක තමයි මේ ඉන්නේ නේද? හරි, දැන් මේ කතාවෙන් පස්සේ අද මව්බිම් පත්තරේ තවත් වාර්තාවක් සඳහන් කරනවා කොරෝනා මලසිරු 16ක් ගොඩ ගැසෙයි චාමර අමරසූරිය එළියන්. අපි බලමු මේ සටහනින් කියන්නේ මොකක්ද කියලා. කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ කොරෝනා ආසාදිතව මියගිය 16 දෙනෙකුගේ මෘතදේහයන් දින කිහිපයක සිට ගොඩ ගැසී තිබෙනවා. මෙම මරණකරුවන් වාර්තා වන්නේ මාලිගාවත්තෙන් 5 දෙනෙක්, මරදානෙන් 3 දෙනෙක්, ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන් 3 දෙනෙක්, කොම්පඤ්ඤ වීදියෙන් 2 දෙනෙක්, මෝදර දෙමටගොඩ ගොතටු යන ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් කොරෝනා ආසාදිතව මිය ගිය බවට හඳුනාගත් අයගේ මලසිරු පැය 24ක් තුළ ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී තිබුණද ආදාහනයට විරුද්ධ ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියාකලාප හේතුවෙන් මෙම මෘත ශරීර මෙලෙස ගොඩ ගැසී ඇතැයිද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගයන් කියා සිටිනවා. මින් ඇතැම් මෘතදේහයන් දින 10කට අධික කාලයක් මෙසේ මෘත ශරීරාගාරයේ අධිශීතකරණවල තැන්පත් කර ඇතැයිද එම ආරංචි මාර්ග කියනවා. මේකේ සත්‍යාසත්‍යතාවය සෞඛ්‍ය බලධාරීන් තාවුරු කරගෙන ප්‍රකාශයක් කරන්න මේක 79 මේක ගැටලුකාරී. පැය 24ක් ඇතුළත ආදාහනය කරන්න කියලා තියෙන එක රටක එක නීතියක් තියෙන්නට ඕනේ.
එක එක විදියට එක එක නීති ක්‍රියාත්මක වන්න බෑ. ඒ හින්දා මේ එක එක්කෙනා කියනවලු මෙහෙම බෑ ආදාහන බෑ කියලා. ඒව නෙමෙයි නීතිගත වෙන්න ඕනේ. මේ කාරණාව ආරංචි මාර්ග කියනවා කියලායි කියන්නේ. ඒද පැහැදිලිවම සනාථ කරගන්න ඕනේ. මේ කොරෝනා ආසාදිත මෙම මෘතදේහයන්ගෙන් 16න් 14ක්ම පිරිමි පුද්ගලයන් කියලා කියනවලු. මින් ඇතමුන් නිවෙස්වල මියගොස් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත බවට තාබුරු වූ පුද්ගලයන් කියලා දාලා තියෙනවා. ඒ වගේ කාරණා කීපයක් ලියලා තියෙනවා. මොකද්ද මේ කතා පුවත කියලා සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. PHI මහත්වරු අටලුගම යන්න පොලිස් ආරක්ෂාව ඉල්ලති ශ්‍රීරාන් රණසිංහ එලියන්. අටලුගම තත්ත්වය ගැනයි මේ කතා කරන්නේ. අටලුගම් ප්‍රදේශයේ පුරා කොරෝනා වෛරසය ශීඝ්‍ර ලෙස පැතිර යමින් තිබෙන නමුත් ඇතැම් පාර්ශව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පිළි නොපදිමින් කටයුතු කරන නිසා එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලනවා. මෙම ගම්මානයේ පවුල් 20000ක් පමණ ජීවත් වන අතර ඇතැම් වැරදි මත දරන පිරිස් PCR පරීක්ෂණ පවා ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව මාජින සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මව්බිමට කියනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තුල වැඩිම කොරෝනා ව්‍යාප්තියක් ඇති කොළඹ මහනගර සීමාවටත් වඩා වේගයකින් අටලුගම ප්‍රදේශයේ පුරා වෛරසය පැතිර යන තත්ත්වයේ හමුවේ මෙම පිරිස් සෞඛ්‍ය ආරක්ෂිතව තබා ගැනීම ඉතා වැදගත් බවයි ඔහු සඳහන් කළා තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? හරි ප්‍රශ්නයක්. ඇයි සෞඛ්‍යාංශවලට සහාය නොදෙන්නේ? දැවැන්ත ගැටලුවක්. ඇතැම් පිරිස් මෙහෙම ක්‍රියාත්මක වන්නට ගියාම රටට ඇතිවන තත්ත්වය. එතකොට ඒ අටලුගම තත්ත්වය මේ පිළිබඳව ආරක්ෂක බලධාරීනි දැඩිව අවධානය යොමු කරන්න. නැත්තම් මේ PHI මහත්වරු ඒගොල්ලෝ බිම් මට්ටමට ගිහිල්ලා තමයි ඒගොල්ලන්ගේ රාජකාරී කටයුතු කරන්නේ. ඒගොල්ලන්ව අවධානය දාන්න බෑ. එක අයෙක් දොරකුත් ඇරලා කෙල ගහපු පුවතක් ඔබ දන්නෝ. යලි එවන්නන් නැත නොවන්නට ආරක්ෂක බලධාරීන් වග බලා ගන්න. තිහාරියටත් අටලුගම ලෙඩේ හැදේ කියලා කොමුදු උපුල්ශාන්ත මව්බිමට ලියනවා. එතකොට මොකක්ද ඒ ලෙඩේ කියලා කියනවා. නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ජනතාව PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා කියනවා. ඔව් කියන්නේ පසුගිය 7 වෙනිදා එසේ PCR පරීක්ෂණ කිරීමට උත්සාහගත් අවස්ථාවේදී එම ජනතාවගේ විරෝධය ඇති වූ බවයි. පසු එහි මෞලානා කෙනෙකු සමග සාකච්ඡා කර එය සමතයකට පත් කර ගැනීමට ක්‍රියාමාර්ගයක් බවද ඔහු සඳහන් කිරීමක් කරනවා කියලා දාලා තියෙනවා. යුනයිටඩ් මාවත, වාරණපාර, දරගා මාවත, ගොඩැල් හා නිද්‍රා මාවත යන ප්‍රදේශවල PCR පරීක්ෂණ කිරීමට අවධානය යොමු ඇති බවත් ඒ සඳහා ඊයේ පොලිසියෙන්ද සහාය ලැබුණු බවත් ඔහු කියනවා. එසේ සහායක් නොදෙන්නේ නම් එම පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලායි දාන්නේ. දැන් මේ නම් කිව්වා පාරවල් වල. හැබැයි ඉතින් මතක් කරන්න ඕනේ මේ ඉන්න හැමෝම නෙමෙයි. ගුණගරුක, විනයගරුක රටට හිතවාදී කණ්ඩායම් ඉන්න අති බහුතර ඒ වගේ අය. ඒ අයට වැඩක් නොවෙන්නයි අපි මේව වාර්තා කරන්න ඕනේ. එතකොට ගැටලුකාරී තත්ත්වයන් වලින් බෑ කියලා කියනවා නම් PCR පරීක්ෂණ කරගන්න. අන්න ඒ අයටයි මේ කතා කරන්නේ. දැන් ඒකම නිතරම කියනවා පත්තරෙන් PCR පරීක්ෂණ වලට අනියත බියක් තියාගෙන ඉන්නවා. සමහරු සෑහෙන අනියත බියකින් ඉන්නවා. සමහරුන්ව බය කරලා තියෙනවා. ඒ මොහොතේ දැනෙන දැනීමක් ඒක. එතනින් එහාට කිසිවක් නැහැ. ඒ නිසා අනියත බියක් ඇති කරගන්න එපා. PCR පරීක්ෂණයක් කළ යුතු නම් කරගන්න. ඒ අතරේ අද මව්බිම් පත්තරේ තවත් කතාවක් වාර්තා කරලා තිබුණා. කියන තරම් දෙයක් උනේ නැහැ. වටරැක ජේල බන්ධනාගාර අධිකාරියට ලියයි කියලා ශ්‍රීරාන් රණසිංහ වාර්තාවගේ. මහර බන්ධනාගාරයේ කැරැල්ල මර්ධනයට ගිය පාදුක්ක වටරැක බන්ධනාගාර ජේලවරයා එම විශේෂ රාජකාරිය නිමවා යලි වටරැකට ආවේ එදින සේවය අවසන් කිරීම සටහන් කිරීමට යයි එම ජේලවරයා බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි දැනගන්නට තියෙනවා. පළවෙනිදා මාර්ගම් බන්ධනාගාරයේ විශේෂ රාජකාරිය නිම කළ පසු රාත්‍රී 9:45ට පමණ වටරැකට යලි පැමිණ විවේකාගාරයට ගියේ තමාට අයත් බඩු වාහන ආදිය ගැනීමට යයි හෙතෙම කියා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියනවා. මේදී ප්‍රධාන දොරටුවේ සිටි නිලධාරියා එම ස්ථානයට ඇතුළු වීම සම්බන්ධව තමාට දොස් නැගූ බවත් එෙහිදී යම් බහින්බස් වීමක් සිදු වූ බවත් එම ජේල ලිඛිතව කළ දැනුම් දීමේ සටහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග කියනවා. නමුත් එම සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සිටි නිලධාරීන් එම සිදුවීම අතිශෝක්තියෙන් මාධ්‍ය වෙතදී ඉතා පහත් ලෙස කටයුතු කර ඇතැයිද එම ලියුම මගින් දැනුම් දී තිබෙනවා.
එහෙම දැනුවත් කිරීමක් කළා. හැබැයි බහින් බස් වීමක් ඇති වෙලා තියෙනවලු. හරි මේක පරීක්ෂා කරන්න. ඕනෑම පාර්ශවයකට Tamanට තියෙන නිදහසට කරුණු කියන්න අයිතිය තියෙනවා. එතකොට එහෙමනම් මෙතන බහින් බස් වීම සිදු වුණා නම් මේ නිලධාරියායින් අනතුරු ක්‍රියාත්මක වුණු ආකාරය ඔව් කියන විදිහට මහා දෙයක් උනේ නැද්ද? නැත්තම් මහා දෙයක් වෙලා හොවාසම් කරන්න හදනවද? අනිත් පැත්තෙන් මහා දෙයක් නොවේ වෙන කවුරු හරි අතිශෝක්තියෙන් කියන්න හැදුවද? මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑම කෙනෙක්ට අදහසක් පළ කරන්න තියෙන අයිතිය සුරක්ෂිත වෙන්නට ඕනේ. කොරෝනා හොඳ වුණත් නීති කැඩු 1156 දිනකට නඩු කියලා නෝමන් පලිය වඩන හේමන්ත රන්දුනුත් එක්කලිය. නිරෝධායන නීති උල්ලංඝනය කළ කොරෝනා රෝගයේ වැළඳී සුවය ලැබූ පුද්ගලයන් 1156 දිනකට එරෙහිව ඉදිරි සතියේදී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ඊයේ දිවයිනට කියලා තියෙනවා. නිතරම ඒ පිළිබඳව මතක් කළා. ඒතකොට පත්තරයටත් කියලා තියෙනවා. දැන් මම මේ කතා කරන්න හදන්නේ ටිකක් කතිකාවක් ඇති වෙන්න පුළුවන්, තර්ක මතුවෙන්න පුළුවන් කාරණාවක් සම්බන්ධයෙන්ුයි. තියෙන කාරණාව මම ඔබට ඉදිරිපත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒකයි වැඩිදුර බැලුවේ. සමාජ ව්‍යාප්තිය ආරම්භිලා GMOA වසංගත රෝග විද්‍යාංශයට කියයි. ලියන්නේ සමන් ගමගේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව බැලීමේදී මෙරට කොරෝනා වසංගත තත්ත්වයේ සමාජ ව්‍යාප්තියක් දක්වා ගමන් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දීමට පියවරගෙන තිබෙනවා. මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් බැහැරව මෙරට තුළින් කොරෝනා ආසාදිතයන් හමු වන අතර ඔවුන් සමාජයේ ජීවත් වන පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා. අටලුගම් ප්‍රදේශයේ නිවෙස් වලින් රෝගීන් වාර්තා වන අතර ඇතැම් රෝගීන් නිවෙස් තුලම මිය යන්නේ සමාජයේ ජීවත් වෙමින් සිටින අතරතුර බව එම සංගමය පෙන්වා දෙනවා කියලා දානවා. ඒ අතර මේකේ තවත් ශීර්ෂ පාඨයක් තියෙන නිසා මම ඒකත් කියන්නම්. වෙනම කතාවක්. කතරගම වන්දනාවේ යනවා නම් PHI ලියුම අනිවාර්යයි. ඒ වගේම දානවා ආසාදිතයෝ 454 දෙනෙක් ඊයේ සුවය ලබති කියලා. හොඳයි නිමිත්ත කතා කරන්න අප සජීවීව සම්බන්ධ කරගන්නවා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් රංගන. සමාජ ව්‍යාප්තිය ආරම්භිලා ඔබ වසංගත රෝග විද්‍යාංශයට කියයි නැත්නම් GMO කියයි කියලා තමයි මේක දාලා තියෙන්නේ. මම කැමතියි මේ ගැන ඔබේ අදහසක් දැනගන්න. ඔව් රංගන මෙහෙමයි ඔය ප්‍රවෘත්ති සම්බන්ධයෙන් දැන් මම තාම ඔය පුවත්පතේ තියෙන මේක මට බලන්න බැරි වුණා. නමුත් පැහැදිලිවම අපි ওই කාරණේ සම්බන්ධයෙන් පහුගිය දිනවල ඔබත් සමග සම්බන්ධ වෙලා අපි කතා කළා. දැන් පැහැදිලිවම අපි කිව්වේ සමාජ ව්‍යාප්තියක් කියන කාරණය හුදු තාක්ෂණික කාරණයක්. එතකොට සමාජය තුළින් රෝගීන් හමුවීම සහ සමාජ ව්‍යාප්තිය එහෙම නැත්නම් සමාජයේ කමියුනිටි ට්‍රාන්ස්මිෂන් කියලා අපි තාක්ෂණිකව හඳුන්වන වචනය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. එතකොට පැහැදිලිවම අපි පැහැදිලිවම කිව්වේ සමාජය තුළින් රෝගීන් හමු වෙනවා. සමාජය තුළින් මරණ ඇති වෙනවා. නමුත් ඒක සමාජ ව්‍යාප්තියක් දක්වා ගිහිල්ලාද කියන එකේ තීරණය කිරීමේ නිර්ණායක වසංගත රෝග විද්‍යාංශය විසින් තමයි ඒ ප්‍රකාශය කළ යුත්තේ. ඒ නිසා අපිට වෘත්තීය සංගමයක් විදිහට රට ඉදිරියේ කිසිසේත්ම සමාජ ව්‍යාප්තියක් ආරම්භලා කියලා වක්කීම් සහගත ප්‍රකාශයක් දෙන්න බෑ. මොකද ඒකේ අතුලාන්ත දත්ත තියෙන්නේ වසංගත රෝග විද්‍යාංශයේ. අපි පැහැදිලිවම කියපු කාරණේ තමයි මේ දෙක අතර වෙනස අවබෝධ කරගන්න. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා මේ රෝගයේ අදියර 4ක් පිළිබඳව කලින් ප්‍රකාශ කළා. දැන් ඒ අය අලුත් මාර්ගෝපදේශය ඇතුලේ අදියර 7ක් ගැන කතා කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මාධ්‍ය වාර්තාකරණයේදී පොඩක් වක්කීම් සහගතව හැසිරෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මේ දෙක අවබෝධ කරගෙන කටයුතු කරන්න. සමාජ ව්‍යාප්තියක් දක්වා ගියයි කියන එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ දීලා තියෙන නිර්ණායකත් එක්ක වසංගත රෝග විද්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ යුතු හුදු තාක්ෂණික කාරණයක්. නමුත් ඕනම අපිට ජීවත් වෙන සමාජ ජීවත් වෙන ඕන කෙනෙකුට පැහැදිලිව පේන කාරණේ තමයි සමාජ තුළ රෝගීන් වාර්තා වෙනවා, සමාජ තුළ මරණ වාර්තා වෙනවා කියන කාරණේ. ඒ නිසා අපි මේ මොහොතේදී කළ යුතු ප්‍රධානම දේ තමයි වසංගත රෝග විද්‍යාංශයේ වගකීමක් පැවරෙනවා. අලුත් මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරපු අලුත් මාර්ගෝපදේශ අනුව ලංකාව කොහෙද පිහිටලා තියෙන්නේ, කොයි තැනද ප්ලේස් වෙලා තියෙන්නේ. මොකද කලින් 4යි තිබුණේ, දැන් 7ක් මට්ටම් තියෙනවා නම් ඒ මට්ටම් 7 ඇතුලේ සමාජ ව්‍යාප්තිය පිළිබඳ මට්ටම් 4ක් තියෙනවා. අනු මට්ටම් 4ක්. ඒතකොට මේ මට්ටම් වලින් තැනකට ඇවිල්ලාද අපි. ඒක ප්‍රකාශය සම්පූර්ණයෙන් මේ දත්ත විශ්ලේෂණය කළා. මොකද
ඉන්ඩිකේටර්ස් එහෙම නැත්නම් ඉන්ඩිසස් 4ක් හරි 5ක් හරි තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වුම් කළා මේ සමාජ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදාළ නිර්ණායක වලට යන්න. එතකොට වසංගත රෝග විද්‍යාඥයෙක් පැහැදිලිව කිව්වේ ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ මාර්ගෝපදේශ අධ්‍යයනය කළා ඒකට ගැළපෙන පරිදි රට පිහිටලා තියෙන ස්ථානීය සම්බන්ධයෙන් ප්‍රකාශයක් රටට නිරවුල්ව කරන්න කියන කාරණේ. එහෙම නැතුව රජයේ වෛද්‍යාරික සංගමයටවත් පුද්ගලයෙකුටවත් පැහැදිලිවම සමාජ ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්න අපිට දත්තත් නැහැ. අපිට එහෙම හැකියාවකුත් නැහැ. නමුත් අපි පැහැදිලිවම කිව්වා සමාජය තුළින් රෝගීන් වාර්තා වෙනවා. ඒ කාරණේ අපි දිගටම පහුගිය කාලය තුළ කතා කරපු කාරණයක්. ඒ නිසා මේ පුවත සාමාන්‍යයෙන් හෙඩ්ලයින් එක එහෙම නැත්නම් මේ ශීර්ෂය නොමග යවන සුළුයි කියන එක තමයි අපිට මේ වෙලාවේ කියන්නේ. හොඳයි අපි පැහැදිලි කර ගැනීම සඳහායි ඔබතුමාව සම්බන්ධ කරගත්තේ. ඒ අතරේ තවත් කාරණා දෙකක් අහන්නම්. ඊයේ තත්ත්වයේ සමස්තයක් විදිහට රටේ දවසට ආසාදිතයන් 798 දෙනෙක් වෛද්‍යතුමනි. දෙන්නයි 800ට අඩු. මේක ඉතා ඉහළ ගියක් ලංකාව පැත්තෙන් ගනිද්දි. ඒ අතරේ දින 20ක් වයස ඇති බිලිඳෙක් ජීවිතක්ෂයට පත් වෙනවා. පසුව බලනකොට කොරෝනා ආසාදිතයි කියලා සඳහන් වෙන්නේ. ඒක තමයි ලාභාල්තම මරණය. ඒ වගේම මේ තත්ත්වයත් එක්ක අපි දැන් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව එදා මෙදා තුරු වාර්තා වුණු 30000 අභ්‍යසයේ ඉන්නවා. එතකොට රෝහල් වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8000ට ඔන්න මෙන්න අපේ තත්ත්වය ගැන ඒකත් එක්ක අපි කොහොමද සංසන්දනය කරන්නේ? මම හිතන්නේ රංගන මේ කාරණේ අපි ඊටාම සමීපව අධීක්ෂණය කරමින් අපේ සැලසුම් සකස් කළ යුතුයි. මොකද දවසකට රෝගීන් 800 ගානේ වාර්තා වෙන තත්ත්වය තරම් සුබදායී තත්ත්වයක් නෙමෙයි. ලෝකයේ පුරා යන ප්‍රවණතාවයත් අපි අධ්‍යයනය කරලා බැලුවාම ලෝකයේ පුරාත් මේ වගේ ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් මේ වගේ රටාවක් තමයි අපි දකින්නේ. කියන්නේ අසාමාන්‍ය ඉහළ රෝගීන් ගානක් ලෝකයේ ගොඩක් රටවල් වලින් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා. මරණ සංඛ්‍යාවත් අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තියෙනවා. ඒ නිසා අපිට ලෝක වසංගත තත්ත්වයෙන් ලෝක බලපෑමෙන් නිදිලා රටක් විදිහට තීන්දුව తీරන ගන්න බැහැයි කියන එක මේ දෛනිකව අපිට ලැබෙන වාර්තා වලින් පැහැදිලි වෙනවා. ඒ නිසා ඊයේ දවසේ 800කට ආසන්න රෝගීන් ගානක් එනකොට අපිට සුව වෙලා ගෙදර ගියේ 400ක් වගේ සංඛ්‍යාවක් නම් 400ක් විතර අපිට රෝහල් පද්ධතියට අලුතෙන් එකතු වෙනවා. අලුතෙන් අපි ඇඳුම් හොයාගන්න වෙනවා. අලුතෙන් අපේ ධාරිතාව වැඩි කරන්න වෙනවා. ඒ නිසා මේක දිගින් දිගට මේ විදිහට සිද්ධ වුණොත් ඔබ දන්නවා පැහැදිලිව මේ විදිහේ වැඩිපුර අපිට කියන්නේ හොඳ වෙලා ගෙදර යන සංඛ්‍යාවට වඩා වැඩිපුර 400ක් විතර අපිට එන්න ගත්තොත් එහෙම අනිවාර්යෙන් අපේ වගේ රටක ධාරිතාව ඊටාම සීමාකාරී සාධකයක් වෙනවා. ඒ නිසා අපිට ඊටාම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම ඊයේ දවස් තුල ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා විසින් කිව්වා ඇමරිකන් ඉතිහාසයේ ඊටාම දරුණුම ඛේදවාචකයට මං හිතන්නේ ජනවාරි මැද වෙනකොට ඇමරිකාවට මුහුණ දෙන්න වෙයි කියලා. ඒ කියන්නේ අය අනාවැකි පළ කරනවා මේ තියෙන තත්ත්වයට වඩා දරුණු වෙයි කියලා ජනවාරි මැද වෙනකොට. ඒතකොට අපේ රට අපි තීන්දුව ගැනීමේදී විශේෂයෙන් ගෝලීය තත්ත්වය සහ මේ ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපය ඉන්දියාවේ දැන් අපේ අසල්වැසි ඇතිවෙමින් තියෙන තත්ත්වය අපි අමතක කරලා දාලා තීන්දුව తీරන ගන්න බෑ. එතෙන් විශේෂයෙන් බලධාරීන්ට වගේම මේ වගකීම් සහගත හැසිරීම කියන කාරණේදී ජනතාවට විශේෂ වගකීමක් වෙනවා. අපිට මේ ඊයේ පෙරේදා පෙළමුදා වෙනකොට අහන්න ලැබිච්ච සමහර සිද්ධීන් එක ජනතාව ඉතාම වගකීම් විරහිතව හැසිරෙන ආකාරය පිළිබඳ අපි සිද්ධි දැක්කා, අපි අහුවා. ඒ නිසා විශේෂයෙන් ජනතාවට මතක් කරනවා ඔබ විසින් මේ මොහොතේදී වගකීම් සහගතව අවබෝධයෙන් යුක්තව සෞඛ්‍ය මාර්ගෝපදේශ වල හැසිරීම හරහා විතරයි අපිට දෙසැම්බර් මාසයේ අවසාන වෙනකොට ජනවාරි මුල වෙනකොට ජනවාරි මැද වෙනකොට රට නව සාමාන්‍යකරණයත් එක්ක ඉස්සරහට ගමන් කරනවද නැත්ද එහෙම නැත්නම් දිගටම මේ විදිහට පියෙන් සැකෙන් ජීවත් වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තීරණය කරන්න වෙන්නේ. තාම පැහැදිලි තීරණාත්මක අවස්ථාවක්. මම ඔබතුමාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟට පත්තර වාර්තා කරනවා කොරෝනා හා සම්බන්ධ පැණියක් ගැන කතා වෙනවා. එතකොට ඒ පැණිය ගන්න ආපු සෙනග කන්දරාව ගැන කතා වෙනවා. ඒකේ කාරණා කීපයක් කතා වෙනවා. මම ඒ සටහන් වලට යන්නේ ඔබතුමා රූපවාහිනියෙන් පොඩ්ඩක් බලාගෙන හිටියොත් වීඩියෝ දර්ශන කීපයකුත් තියෙනවා. ඉන් අනතුරුව ඔබතුමාලගේ ආකල්පය අදහසේ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි. ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා නම් අපිත් එක්ක ටිකක් රැඳිලා ඉන්න පුළුවන්කම තියෙනවා. දුරකථනය විසන්ධි කළා නැවත සම්බන්ධ වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වෛද්‍යතුමනි දැනට බොහොම ස්තුතියි. හරි. හොඳයි. අපි ඒ කාරණාව ගැනයි මේ කතා කරන්න හදන්නේ. දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලියනවා කොරෝනා පැණියට 15000ක් පොරකතේ නිරෝධායන නීති තඹයකට මායිම් කරන පිරිස් පාලනයට පොලිසිය 120ක් උඩුමාගමට කැදවයි මාරගම අබේසිංහ සහ කෑගල්ලේ 15යි ලියලා තියෙන්නේ. මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය.
මෑත කාලයේ බොහෝ කතාබහට ලක් වූ ධම්මික බණ්ඩාර නම් අයෙකු විසින් කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද දේශීය බෙහෙත ලබා ගැනීමට ඊයේ විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් බව කෑගල්ල පොලිසිය කියනවා. කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම් ප්‍රදේශයට 15000කට අධික පිරිසක් පැමිණ ඇත්තේ වීර භද්‍රම්බ කොරෝනා නිවාරණ පැණිය ලබා ගැනීමට බවත් මේ පිළිබඳ මුහුණු පොතේ සඳහන් කළ දැන්වීමකට අනුව මෙම පිරිස පැමිණ ඇති බවත් පොලිසිය කිව්වා කියලායි දාන්නේ. වීර භද්‍ර ධම්ම කොරෝනා නිවාරණ පැණිය කියලා මේක නම තියලා තියෙන්නේ. එතකොට ඒ ගැන කතාවේදී අද මව්බිම් පත්තරේ දාලා තියෙන්නේ කෑගල්ලේ කොරෝනා පැණිය බොන්න මිනිස්සු පොර කතේ මවනැල්ල බණ්ඩාර ඇතුළු පිරිසක් ලියන. කොරෝනා වසංගතයේ සුව වෙන බව කියන ආයුර්වේද බෙහෙතක් සකස් කරන ලද කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම් පදිංචි ධම්මික බණ්ඩාරගේ බෙහෙත් ලබා ගැනීමට ඊයේ 8 වෙනිදා දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණ එම බෙහෙත් ලබා ගැනීමට සිටින අන්දම දැක් ගැනීමට හැකි වුණා. බෙහෙත් ලබා දීම මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද පිරිත් සජ්ජායනා කිරීමෙන් පසුව සිදු කරන ලද අතර පොලිස් නිලධාරීන් මෙන්ම යුදා මුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් බෙහෙත් ලබා ගැනීමට පැමිණ සිටිනු දක්නා ලදී. බෙහෙත් ලබා ගැනීමට පොලිම් වල සිටින දිවයිනේ නන්දෙසින් පැමිණි බොහෝ දෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිතවෙන් බෙහෙත් ලබා ගැනීම වෙනුවෙන් පොලිම් වල තැබීමට එහි සිටි ආරක්ෂක අංශවලට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. සමහර පුද්ගලයන් මෙම බෙහෙත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ ඊට පෙර දින සිටයි. ඒ නිසා ඊයේ සිටම එම මාර්ගවල මාර්ගබාධක යොදා ජනතාව හසුරුවන්නට පොලිසියට සිදුව තිබෙනවා. උදෑසන එම මාර්ගවල වාහන තදබදයක් තිබුණත් ආරක්ෂක අංශ මැදිහත් වී එම තදබදය මගහැරීමට කටයුතු කළා. රැය පාන් කරමින් වාහන වලින් සහ බස් රථ වලින් පැමිණි බොහෝ දෙනෙක් බෙහෙත් ලබා ගැනීමට පොලිම් වල සිටිනු දක්නට ලැබුණා. චාරුප කීපයකොත් දකින්න. ඒ අතරේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා පැණිය බොන්න යන අයගෙන් අලුත් පොකුරක් හැදේ විශිරාන් රණසිංහලියන්. කොවිඩ් වෛරසය සඳහා දේශීය වෛද්‍යවරයෙකුයි කියන ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ ඖෂධය පැණියක් ලබා ගැනීම සඳහා කෑගල්ල ඇතුළු ප්‍රදේශයට විශාල ජනතාවක් ඒකරාශී වීම අලුත් කොරෝනා පොකුරකට මඟ පෑදී හැකි සිද්ධියක් බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටිනවා කියලා මේකේ දාන. ඒ අතරේ ඇමති විමල් වීරවංශ ඒ පැණිය ගැන කතා කරලා කියනවා ලෙඩේ සනීප වෙනවා නම් බෙහෙත දුන්නේ කාලිමෑණියන්ද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා ජයත් ශ්‍රී බණ්ඩාරලියන්. කොරෝනා රෝගීන්ට ලබා දීමට අපේ වෙද මහත්තයෙක් සොයාගෙන ඇති ඖෂධය ගැන රාජ්‍ය රට විශ්වවිද්‍යාලයේ සිදු කරන පරීක්ෂණ වලින් පසු දින 3කින් එම බෙහෙත කොරෝනා රෝගීන්ට දිය හැකි බවත් එමගින් රෝගිය සුවපත් වෙනවා නම් එම බෙහෙත් වට්ටෝරුව ඔහුට කීවේ කාලිමෑණියන් දයන්න අප ගැටලුවක් කරගත යුතු නැති බවත් කර්මාන්ත ඇමති විමල් වීරවංශ කියන. සවිස්තර කතාවක් බලලා ඉන්නකෝ. කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු වන ධම්මික බණ්ඩාර මහතා මෙම පානය නිෂ්පාදනය කර තිබූ අතර ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂක කණ්ඩායමක් වෙතද මේ වන විට යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයක් ලබා දී නොමැති පසුබිමක එම පානය ජනතාව අතර නොමිලේ බෙදා හැරුණා. දින ගණනක් තිස්සේ මේ ගමට ඇවිදිලා පෝලිං වල ඉඳලා පාර්ලිමේන්තු නිදියකින් ඉඳලා මේ ඖෂධය අරගෙන යන්න ආපු අය ඉන්නේ. ගෙවල් 500ක් උදෙසා තමයි අද අපි මේ පානේ මුල්වට දෙන්න ලෑස්තිලා කරලා තියෙන්නේ. පානේ ලබා ගැනීම සඳහා විශාල පිරිසක් මෙලෙස පැමිණ සිටියේ COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍යංශ ලබා දී ඇති නිර්දේශ පවා නොසලකා හරිමින්. මෙතන කාටරි කොවිඩ් එකක් තිබ්බනම් මොකද වෙන්නේ? ලෙඩේ හැදෙන ගමන්සට ලෙඩේ හැදෙනවා. ඒ හින්දා පිං ආයිතිවයි. දුරින් ඉන්න. කෙසේ වෙතත් පැමිණි පිරිස පාලනය කර ගැනීම සඳහා පොලිසිය දැඩි උත්සාහයකද නිරත වුණා. අපි බොහෝ උත්සාහ කරා මේ තත්ත්වය පාලනය කරන්න. පොලිසියෙන් 100 ගණනක් පමණ යොදවා තිබුණා. අපේ මහජන පරීක්ෂක මහතුන් බොහෝ දෙනෙක් තන රාජකාරී සඳහා අපි යොදවා තිබුණා. ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අපි ජනතාවට දැනුවත් කරා. නමුත් ඒ සියල්ල නොතකමින් ජනතාව ඉතාමත් පරිස්සම් රහිතව කටයුතු කරේ. මේක ඉතාම භයානක තත්ත්වයක් බව තමයි අපිට හැඟියන්නේ. විශේෂයෙන්ම අපි සෞඛ්‍ය බලධාරීන්ට සහ ආරක්ෂක අංශ වලට කියනවා ඒ තැනට රෝගීන් එන්නත් පුළුවන්, ආශ්‍රිත වෙන්නත් පුළුවන්. ඒතර ඒ හරහා කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල විශාල අවදානමක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ වගේ ලොකු පිරිසක් එකතු වීම හරහා පාර්ලිමේන්තුවේද මෙම පානය සම්බන්ධයෙන්
සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒකට කියන්නේ ධම්මික පැණිය. දැන් අද ඒ ධම්මික පැණිය බොන්න ගිහිල්ලා විශාල මාර්ග තදබදයක් තිබෙනවා. ඔය පැණි රැල්ල හදලා තියෙන්නේ සෞඛ්‍ය ඇමතුමාලා රාජ්‍ය ඇමතුමාලා කියන. රැලි හදන්න එපා ගරු ඇමතුමා. කොරෝනා ආසාදිතෙන් තමයි යන්න ඕනේ ඔක ගන්න. මම දන්නේ ඇමතුමේට වාරේ දීපද කියලා ඔය දෙන්නත් බිව්වා. ඔය දෙන්නට එහෙම නැතුව ඇති. නමුත් ඔය දෙන්න බීපු නිසා අද මහා විශාල මාර්ග තදබදයක්. එතුමා මේ ධම්මික පැණියක් කිය දේශීය ඖෂධයකට අපහාස කරනවා. හැබැයි අලි එළවීමේ මන්ත්‍රයේ විපක්ෂ නායකතුමා කියනකොට අප්පුඩි ගහනවා. අලි එළවන එක ඒක විද්‍යාව. අපේ ඒක මිත්‍යාව. අපි මේ බෙහෙතේ පැණිය පිළිබඳව විවේචනයක් නැහැ. හැබැයි ඔයාලා මේක හොඳයිද නැද්ද කියලා කියන්න රටට. දැනට විද්‍යාත්මක පරීක්ෂණයක් කරගෙන යන කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තා කියලා වාර්තා වෙනවා. ඒ බෙහෙත සායනික පරීක්ෂණ කීපයකින් හොඳ බෙහෙතක් හැටියට දැන් සනාථ වෙලා තියෙනවා. තවදුරටත් පරීක්ෂණ කරනවා. අන්න රජරට විශ්වවිද්‍යාලය ආශ්‍රිතව පර්යේෂණය කෙරෙන්නේ. මේ ලබන ඉරිදා විතර වෙනකොට ඒකේ අවසාන ප්‍රතිඵල ලැබෙනවා. අපි හිතමු මේ බෙහෙත සාර්ථකයි නම් ඒකේ බිව්වම කොරෝනා හැදෙන්නෙත් නැත්නම් හැදිච්ච අයට දවස් 3ක් බිව්වම හොඳත් වෙනවා නම් බෙහෙත හරිනම් පිළිගන්න වෙනවා ඒක. කෙසේ වෙතත් අදාළ පානීය බෙදා හැරීමේදී නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතනම් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ. ඒ සම්බන්ධව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තියෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු වගේම ඒ තත්ත්වය පාලනය කිරීමට හැකියාවක් නැතිබුණා නම් ඒ ගැන විමසලා වාර්තාවක් ඉල්ලා තිනවා. නමුත් කවුරු හරි කුමන හේතුවක් මත හරි ලංකාවේ පුරාවටම වසංගත ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කරලා තියෙන වෙලාවේ නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරලා තියෙනවනම් අපි ඒක අනුමත කරන්නේ. වෛද්‍යතුමනි අපි නැවතත් සජීවී ඔබතුමාව සම්බන්ධ කරගන්න. මේ කාරණාවේදී අපි කල්පනා කර යුතු පාර්ශ්ව ගණනාවක් තියෙනවා. එකක් තමයි දේශීය ඖෂධ. දේශීය ඖෂධ වල තියෙන ප්‍රතිශක්තිකරණ ගුණය, මේවා පාරම්පරික දේවල්, මේවා ගැන අනාදිමත් කාලයක ඉඳන් එන්නේ. එතකොට මේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව දේශීය ඖෂධ වල අපි දන්නවා. ඒ එක පැත්තකින් ඒක. එතකොට අනිත් පැත්තෙන් මේක කොරෝනා වලට බෙහෙතක් යයි සඳහන් කරන්න අපිට පුළුවන්කම තිබෙනවාද ප්‍රතිශක්තිකරණයේ තිබුණු සැනින්. එතකොට ඒවා පර්යේෂණ වලින් සනාථ කර ගැනීමේ අවශ්‍යතාවය. මේක මේ මොහොත වන විට පර්යේෂණ වලින් සාධනීය මට්ටමකට ඇවිත් ධනාත්මකව හිතන්න පුළුවන් තැනක තියෙනවාද? ඒක තවත් පැත්තකින්. අනිත් පැත්තෙන් මේක බෙදා හැරීමේ ක්‍රමවේදය. මේ සියල්ලත් එක්කම අපි ගැළපෙන උත්තරයක් ලබා දුන්නොත් ඔබතුමා ඔව් රංගන මං හිතන්නේ මේ ඔබ අන්තිමට අහ ප්‍රශ්නේ තමයි මේ මොහොතේ අපිට ලොකුම ප්‍රශ්නේ බවට පත් වෙලා තිබුණා. නමුත් දැන් ඊයේ දවස්වල අපි දැක්කා කෑගල්ල දිසාපතිතුමා සහ කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක සහ සෞඛ්‍ය වෛද්‍යධාරී කණ්ඩායම එකතු වෙලා මේ කියන මේ ඖෂධය හොයාගත්ත කියන මේ පුද්ගලයාත් සමග සාකච්ඡා කරලා අවසානයේදී යම් තීරණයක් දුන්නා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලිවම ඒ අයගේ නිර්දේශ ලබා දෙන තේ. මොකද මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. මේ සඳහා විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. විශේෂඥ කමිටුව තුළ මහාචාර්යවරු, ඖෂධ වේදයේ පිළිබඳ මහාචාර්යවරු, සායනික මහාචාර්යවරු, අධ්‍යක්ෂින් තියෙන වෛද්‍යවරු ගණනාවකින් සමන්විත කණ්ඩායමක් ඉන්නේ. ඒතකොට මුලින්ම විය යුතු කාරණේ තමයි මේ බෙහෙත පරීක්ෂා කරන ක්‍රමවේදය මුලින්ම ස්ථාපිත කරන්න ඕනේ. ඒක ප්‍රකාශයට පත් වෙන්න කොයි තැන්වලද මේක බලන්නේ, කොච්චර රෝගීන් ප්‍රමාණයක් මේ නියදියට ගන්නවද, ඊගාවට ඒ නියදියේදී ගන්න PCR පරීක්ෂණ කොයි රසායනාගාරවලද බලන්නේ, ඒක ප්‍රතිඵල ඉන්ටර්ප්‍රීට් කරන්නේ, එහෙම නැත්නම් අර්ථ දැක්වීම කරන්නේ කොයි විදියටද, මේ මෙන්න මේ ක්‍රමවේදය මුලින් හදලා තමයි මේ පරීක්ෂණයට ගිහිල්ලා මේක ප්‍රතිඵල රටට ඉදිරිපත් කළ යුත්තේ. ඒ නිසා අපිට මේ බෙහෙත සාර්ථකද අසාර්ථකද කියන කාරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න දැනට මම හිතන්නේ කාල වේලා වැඩි. මොකද මේ වගේ ඖෂධ ගණනාවක් පිළිබඳව පහුගිය කාලය තුලත් කතා කළා, ලෝකයේ තුලත් කතා කළා. ඒ කියන්නේ එන්නත් සම්බන්ධයෙන් උත් අපි මේ වගේම ස්ථාවරයක් තමයි තියෙන්නේ. මොකද එන්නත් ගත්තත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් අනුමැතිය දුන්නේ නැතත් තවමත් නැහැ. එතකොට දැන් ජපානයේ අවිගන් වගේ ඖෂධ ගැන කතා කළත් ඔය වගේ තත්ත්වයක් තමයි මතුනේ. විශේෂයෙන්ම අවසන් අනුමැතියක් එහෙම නැත්නම් කොවිඩ් හොඳ කරන බෙහෙතක් විදියට මේ දක්වා කිසිදු බෙහෙතක් ලෝකයේ සම්මතයට ලක් වෙලා නැහැ. ඒ නිසා මේ මොහොතේදී අපිට තියෙන ප්‍රධාන වගකීම තමයි මේ විශේෂඥ කණ්ඩායමට අපි බාර දෙන්න ඕනේ. මේක සාර්ථකද අසාර්ථකද කියන කාරණේ සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශයක් කරහා කටයුතු කරන්න. ඒකට ඒකට බාධා කරන ප්‍රකාශ නිකුත් කිරීමෙන් සියලු දෙනා වැළකී හිටියොත් එහෙනම් මේක හොඳයි කියලා කට්ටියක් කියනවා, නරකයි කියලා කට්ටියක් කියනවා. ඒක නෙමෙයි මේ මොහොතේදී විවිධ විද්‍යාත්මක ප්‍රවේශයක් තුළ මේක පරීක්ෂා කර බලන්න, ඒ ඇයට ඉඩ දෙන්න, අවස්ථාව දෙන්න. යම් කෙටි කාල සීමාවක් ඇතුළත රට ඉදිරියට මේක නිරාවරණය කරන්න මේ ඖෂධය සම්බන්ධයෙන් විද්‍යාත්මක මතය මොකක්ද කියන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා අර මේ ප්‍රචාරයත් එක්ක විශේෂයෙන්ම මේ ලැබිච්ච ප්‍රචාරය සහ යම් පාර්ශව විසින් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය හරහා ඊටාම
දැඩි ලෙස කරපු මේ ප්‍රචාරයත් එක්ක ජනතාව විශේෂයෙන් මේ මුහුතේ ජනතාව යම් මට්ටමකට අසරණ වෙලා ඉන්නවා නම් ඒ අසරණකම විශේෂයෙන් මේ වගේ දේවල් වලදී ජනතාව විසින් මේ වගේ අඩුම ගන්න වෙන විකල්පයක් නැති වුණොත් මේ වගේ තැන් කරා යම් ගමන් කිරීම අපිට වළක්වන්න බෑ. නමුත් අපි ජනතාවට විශේෂයෙන් මතක් කරනවා එන තාක්කල් බෙහෙතක් හොයාගන්න තාක්කල් මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු වලින් අපි බැහැර වුණොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට කොවිඩ් තමයි ජයග්‍රහණය කරන්නේ රටක් විදිහට අපිට පරාජයටපත් වෙන්න පුළුවන්. මොකද දැන් ඊයේ දවස්වල කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති වෙච්ච තත්ත්වය ඒ හින්දා තමයි මම කියන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් ශනිකව මැදිහත් වුණේ. අපි දැක්ක පොලිසිය කොච්චර උත්සාහයක් දරනවද නිල ඇඳුම් ඇඳගෙන කොච්චර උත්සාහ දරනවද කියලා ජනතාව පාලනය කරන්න. නමුත් මේ වගේ පිරිසක් එකතු වුණාම පොලිසිය 100කට හමාරකට එකතු වෙලා ඒක පාලනය කරන්න කොච්චර අමාරුද කියන කාරණේත් අපි ඊයේ දවස් දැක්කා. ඒ නිසා විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලනවා ඒ වගේම මාධ්‍යකරණය කරන ජනමාධ්‍යයෙන් ඉල්ලනවා මේ කාරණා සම්බන්ධයෙන් ඉතාම වක්කීම් සහගතව හැසිරෙන්න සහ වාර්තා කරන්න කියන කාරණේ මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු වලින් බැහැර වෙලා මුවාවරණයක් පාවිච්චි කරන්නේ නැතුව අත්සෝදාන්න නැතුව මීටරේ දුර තියාගන්න නැතුව මේ වගේ තැන්වල මේ නිරෝධායන නීතියක් රටේ ක්‍රියාත්මක වෙනවා. නිරෝධායන මාර්ගෝපදේශ අපි හදලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට ඒක තුට්ටුවකට මායින් කරන්නේ නැතුව මේ තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. ඒ නිසා ඊයේ ගත්ත තීරණ ඉතාම හොඳයි. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එනතෙක් ජනතාවට මේක ලබා දෙන්න මේ වෙනකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල මේ ගත්ත තීරණයත් එක්ක නතර වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ගැටලු निराකරණය වෙලා මේ බෙහෙත සම්බන්ධයෙන් අවසන් තීරණයක් වගේම මේ වගේ මෙතන විතරක් නෙමෙයි අනිත් තැන්වලදී ජනතාව මේ විදිහට වක්කීම් විරහිතව හැසිරෙනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාවට අවබෝධය ලබා දීලා කටයුතු කරන්න. එහෙම නැති වුණොත් ඒ සම්බන්ධයෙන් මේ රටේ මේ වෙනකොට ක්‍රියාත්මක වන නිරෝධායන නීතිය ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අපි ඉදිරිපත් කරන්නේ. බොහොම ස්තුතියි. ඒ නිසායි අපි මේ කාරණාව ගැන හරියට දැනගන්න ඕන නිසායි ඔබතුමන් සම්බන්ධ කරගත්තේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත් අලුත්ගේ මහතායි අපේ සම්බන්ධ කරගත්තේ. ඒ කොරෝනා පැණිය දේශීය ඖෂධයක් ගැන කතාවක්. මේ විදේශීය එන්නත් ගැන කතා දැන්. කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍යයෙන් ලංකාවටත් ඉල්ලුවා. වෛද්‍ය රමේෂ් කියන්නේ ඩයනා උද්‍යාංග නිලයන්. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා භාවිතා කරන එන්නත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියනවා. මෙම එන්නත ලෝ සෑම රටකටම සමානව බෙදා දීම වැඩපිළිවෙලක් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සකස් කර ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතු කොටස ලබා ගැනීමට මෙසේ ඉල්ලීම් කර ඇති බවත් ඇමතිවරයා සඳහන් කරලා තියෙනවා. ඒ එන්නත ගැන අර පැණිය ගැන. එතකොට එන්නතේ දිගුවට ගියොත් කොවිඩ් පළමු එන්නත වයස 91 සාප්පු සේවිකාවකට. ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ BioNTech යන සමාගම් දිත්වයක්ව නිෂ්පාදනය කළ COVID-19 එන්නත ලබාගත් පළමු තැනැත්තිය බවට වත්වීමට එක්සත් රාජධානයේ 90 දින මවක්කීයේ සමත් වුණා. එංගලන්තයේ පදිංචිකාරණයක වන මාග්‍රට් කීතන් නැමැති කාන්තාවට මෙලෙස මුල්ම COVID-19 එන්නත ලබා දුන් අතර ඇයගේ 91 වෙනි උපන්දිනය ලබන සතියට යෙදී තිබෙනවා. හොටක බැලුවම 91ක් කියලා කියන්න බෑ මේම අවස්ථාව. සායනික වත්තදා බැලූ ඇමරිකානු ජර්මානු සම නිෂ්පාදනයක් වන ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතට අනුමැතිය ලබා දුන් ලෝ මුල්ම රටවන බ්‍රිතාන්‍ය සිය රටවැසියන්ට එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කරමින් පළමු එන්නත උතුරු අයර්ලන්තයේ 90 මාග්‍රට් නම් කාන්තාවකට ලබා දී තිබෙනවා. ලබන සතියේදී සිය 91 වෙනි උපන්දිනය සැමරීමට සූදානම් වන ඇය එන්නත ලබා ගැනීමෙන් පසු පවසා ඇත්තේ එය තමාට ලැබුණු උපන්දින ත්‍යාගයක් ලෙස සලකන බවයි. ඒ අතරේ ඇමරිකාවෙන් තවත් එන්නතක් එනවා කියලා වොෂින්ටන් සිට ලැබෙන වාර්තාවක දාන. ෆයිසර් සහ BioNTech ඖෂධ නිෂ්පාදන සමාගම් වලට අමතරව ඇමරිකාවේ ඉන්ඩිවියෝ නැමැති ඖෂධ නිෂ්පාදන සමාගමද COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වමින් සිරුරේ ප්‍රතිශක්තිය ඇති කරන එන්නතක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. සායනික අත්දැක බැලීම් යටතේ එන්නත් ලබා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් කීප දෙනෙකුට ඊයේ එන්නත ලබා දුන් බවත් ඔවුන් පූර්ණ වෛද්‍ය අධීක්ෂණයකට ලක් වෙන බවත් වාර්තා වෙනවා. එන්නත් පිට එන්නත්. ඉන්දියානුවන්ට ඔක්ස්ෆර්ඩ් එන්නත හිමි වන ලකුණු කියලා තවත් වාර්තාවක්.
COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති එන්නතට කඩිනමින් අනුමැතිය දෙන්නේයි. ඉන්දියාවේ එම එන්නත මහා පරිමාණයෙන් නිපදවීමටත් බෙදාහැරීමටත් සූදානමින් සිටින සේරම් ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දිය රජයෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉන්දියාව සෑහෙන බැටකනුවක් කොවිඩ් වලින්. ඒකම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් තියෙනවා කොරෝනා වළක්වන එන්නත කාටවත් බලෙන් දෙන්න එපා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති එන්නත් කිසිවෙකුට බලහත්කාරයෙන් ලබා නොදෙන්නයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එහෙමයි පත්තර වාර්තාව දාන. කොරෝනා වළක්වන එන්නත කාටවත් බලෙන් දෙන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්. ඇතැම් රටවල් දැඩි ලෙස කොවිඩ් පාලනය කරගන්න සමත් වෙලා තියෙනවා. තවත් රටවල් කොවිඩ් හමුවේ ෆේල් වෙලා තියෙනවා. ඇමරිකාව, ඉන්දියාව වගේ ගත්තම කොවිඩ් හමුවේ සෑහෙනම දුර්වල වෙලා තියෙනවා. තවත් රටවල් කොවිඩ් හමුවේ පාස් වෙලා තියෙනවා. එවැනි රටවල් නීති රීති දැඩි ලෙස අනුගමනය කරනවා. මේ කතාව පොඩ්ඩක් බලන්න. අටක තරම් ඉතා කෙටි කාලයකට කාමරින් මෙලෙස නිරෝධායන නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරමින් කොවිඩ් ව්‍යාප්තිය ඉතා සාර්ථකව පාලනය කළ රටක් ලෙස වාර්තා වන තායිවානයේ නිරෝධායන නීති තත්පර 8ක කාලයක් කඩ කළ පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 3500ක දඩයක් නියම කිරීමට බලධාරීන් පියවරගත් පුවතක් වාර්තා වනවා. පිලිපීන සංක්‍රමණිකයෙකු වන මෙම පුද්ගලයා තායිවානයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියේදී තත්පර 8ක තරම් ඉතා කෙටි කාලයකට කාමරින් මෙලෙස පිටතට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් ඔහුට මෙම දඩය නියම කර ඇති බවයි වාර්තා වන්නේ. මාරයිනේ තප්පර 8කට දැන් ඒකේ අවස්ථාවක් පේනවා. ඒ පොඩ්ඩට ආවා. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල. අනුමැතිය දින 3 ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුගියුම් පැකේජය. ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. යුනියන් ඇෂුරන්ස් වෙතින් සිසුවක ප්ලස්. ඔබේ දිවියට අපේ සවිය. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. ලොකු හුවමාරුවක් නම් හිමි කරගන්න. සිංහල වෙතින්ම පමණයි. ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බෑ. ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බෑ. ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ කරන්න එක හිතන්නවත් බෑ. රාජපුර හන්දි තෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආතරයිටිස් සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි. අවුව දවසක සහ ගිනියම් හැන්දෑවක ඔබ එලිමහන ඉන්නවද? හිරුට නිරාවරණයෙන් සමට හානි වෙනවා සහ අඳුරු වෙනවා. වැස්ලින් හෙල්දි බ්‍රයිට් නිරෝගී සමක් ලබා දීමටත් පැහැපත් කිරීමටත් සූර්යාගෙන් සම ආරක්ෂා කිරීමටත් ඒ ඔබට උදව් වෙනවා. නිරෝගී පැහැපත් සමක් සති 2කින් ලබා ගන්න. වැස්ලින් ලොව අංකයකේ රුව සුරකින වෙළඳ නාමය. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් YouTube FB Messenger හා Facebook එක දැන් WhatsApp යන්නත් පුළුවන්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. ඔයාගේ හැකල ශැම්පුව එක ගාල සතියෙන් සුදුවෙන එකක්ද? මෙන්න විසඳුම. පරම්පරා ගණනක විශ්වාසය දිනු ගොඩ්රිච් වෙතින් ගොඩ්රිච් හැකල ශැම්පූ. කළු පෙනුම දිගු කාලයක් පවතී. දිග කොණ්ඩෙට වගේම දැන් කොට කොණ්ඩෙටත්. රුපියල් 70ක් පමණයි. ලීවර් ආයුෂ් අවුරුදු 5000ක් ඉපැරණි ආයුර්වේද දැනුම පරිශීලනයෙන් සැකසූ වට්ටෝරු. මෙවැනි වට්ටෝරු භාවිතයෙන් සෑදූ කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට කොහොඹ ෂැම්පූ දිගු ගණැති වරලසකට කරාබු නැටි දන්තාලේපය ශක්තිමත් දත් දෙබලකට. ඔබේ තේරීමත් ලීවායුෂ්ද? බයවෙන්ඩ එපා අපි පම් කල්ල රක් කල්ල ෂූ ගල වෛරස් එලවමු. පම්රම් ෂූ. ඔව් වෛරස් එලවන්න. ලයිෆ් බොයි හෑන්ඩ් වොෂ් එක. ඒ වෛරසා බැක්ටීරියාවලට එරෙහිව 99.9ක් සටන් කරනවා. ඒ නිසා පාම් රාබ් ෂූ. රස වෑහෙන ස්වීට් ට්‍රීට්ස් නැවුම් සිනමන් සහ අනාර්ගතම චොක්ලට් රසයෙන් පදමට බේක් කළ පීට්සා හට් වෙතින් සිනමන් රෝල් සහ චොක්ලට් ඩිලයිට්ස්. පීට්සා හට්
මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම අම්මේ මේ බලන්න මෙයා තේ හදන්නයි යන්නේ. අපි හදන විදිහටම උකු ගතියෙන් වැඩි මොල්ට් රසයෙන් පිරිවීවා තේ එකට එකතු කර උකුම උකු තේ කෝප්පයක උපරිම රස විඳ ගන්න. හරිම උකුයි හරිම රසයි. වීව දැම්මනේ. වීව එකතුණු උකු තේ එකක රස උපරිමයි. උකු ගතිය පිරිවීවා තේ එක සුපිරි. දෙදහසක් දාලා එහෙමයි කියවෙන්නේ. එතකොට කොරෝනා අවදානම එතනට දැන්ලා තියෙනවා. ඒකත් එක්ක ගන්න පියවරක් වෙන්න ඕනි. අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය මේ බන්ධනාගාර රැඳවියන් 8000කට කඩිනමින් නිදහස නිදර්ශනී වික්‍රමසිංහලිය. බන්ධනාගාරගතව සිටින රැඳවියන් අවම වශයෙන් 8000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන්ගේ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොවන් රත්නත්තේ පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර තිබෙනවා. හෙතෙම මෙම සඳහන් කිරීම කර ඇත්තේ වැඩිවීමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිලිට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා මෙම පියවර අනුගමනය කරන බවයි. මේ වන විට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28951 දෙනෙක් සිටින බව පෙන්වා දී ඇති රාජ්‍ය අමාත්‍යරයා COVID-19 තත්ත්වයේ සැලකිලිටගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ප්‍රකාශ කරලා තියෙනවා. එබැයි තියෙන්නේ මේ සම්බන්ධයෙන් මානුෂීව අවධානය යොමු කරන්නට වෙනවා. ඒ අය ගැන අර නැත්තම් තාප්පේ විතරයි තියෙන්නේ සිරකරුවොත් මිනිස්සුયો කියලා නේද? ඒක තාප්පෙට සීමා නොවි ඒ ගැනත් අවධානය යොමු කරගන්න වෙනවා. ශ්‍රීපාද පෙරහැර සෞඛ්‍ය විධිවිධාන අනුවයි රත්නපුරේ ලසන්ත බෙලියුල්ල රත්නායක එක්කලියන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රථම වරට පැවැත්වීමට නියමිත මෙවර ශ්‍රීපාද පෙරහැර කොවිඩ් වසංගතයේ හේතුවෙන් විශේෂ සෞඛ්‍ය විධිවිධානවලට අනුව අවම මහජන සහභාගීත්වයකින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රීපාද ස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ සඳහන් කිරීමක් කළා තියෙනවා. කොළඹ වාහන තදබදය නිසා වසරකට රුපියල් කෝටි 36500 කලාපයක් කියලා නිදර්ශනී වික්‍රමසිංහලියන. ලක්ෂ 10ක ජනතාවක් සහ වාහන ලක්ෂ 3ක් දිනකදී කොළඹ නගරයට ඇතුළු වන බව හෙළි වෙනවා. කොළඹ නගරය තුළ වාහන තදබදය හේතුවෙන් ඇතිවන ඉන්ධන දහනය සහ කාලය අපත යාම හේතුවෙන් දිනකට රුපියල් කෝටි 100ක සහ වසරකට රුපියල් කෝටි 36500 කලාපයක් රටට අත්වන බව හෙළි වෙලා තිබෙනවා. කොහොම ගානක්ද අයින් වෙනවා කියලා කියන්නේ නේද? කොළඹ වාහන තදබදය. දියුණු රටවල් ඒ අවශ්‍ය අටතල පාසුකම් ටික හරියට හදලා මාර්ග පද්ධතියන් නවීකරණය කරලා උඩින් යන මාර්ග බිම් මට්ටමින් පල්ලෙයන් යන මාර්ග උමම් මාර්ග එව්වා මෙව්වා හදලා ඒ මට්ටම් ඇති කරගෙන තිබෙනවා. නමුත් වසර ගණනාවක් වාණ්ඩු ගණනාවක් තිස්සේ අපේ කොහොමද පාරවල් පද්ධති ගැන සහ තදබදයට විසඳුම් ඔය ප්‍රශ්නාර්ථේ ඉතුරු වෙලා තියෙනවා. වෙලාවත් බලලා ඉන්න. පුංචි කැඩෙන් පදමට රසගුණ මවා ගත්තන සේරම හරි. නැකී සීසනින් කියුබ්. තම්බපන්නි ජනතා අයිතියට පවරපු අවස්ථාව බලන්න ෆොටෝ එකක් ගාලා දිවයින ප්‍රධාන පිටුවේ දාලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරයේ තම්බපවණි ජනතා අයිතියට මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කරන මන්නාරම තම්බපවණි ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානයේ ඊ අග්‍රාමාත්‍යරයාගේ සුරතින් විවෘත වූ අවස්ථාවෙන් පසුව ගත්ත ඡායාරූපයක් මේ. තම්බපවණි හොඳේ මට හිතන්නේ නම් පොඩ්ඩක් එහාම යවුණා තම්බපවණි. ඒ අතරේ හූල් යලිත් නූල් පටලවයි කියලා කීර්ති වර්ණකුල සූරිය ලියනවා ආයි හූල් ගැන කතාවක්. මැතිවරණ කොමිසම් සභික ධූරය අහිමි වූ රත්නජීවන් හූල් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මෙරටට ආර්ථික සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබෙනවා. ඇයි හූල් ඔයා මෙහෙම? හොඳයි ඊළඟට අපි යමු මව්බිම් පත්තරේට. නාවික හමුදාවේ 70 වෙනි සංවත්සරය අද චාමර අමරසූරිය වාර්තා කරන්නේ. අපි මේ පිළිබඳව සටහනක් තබමු.
අපේ නාවික හමුදාවේ අභිමානයත් එක්කලම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වෙනි සංවත්සරයට සමගාමීව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න නාවික හමුදාවේ 1729 දෙනෙකු අද ඊළඟ තරාතිරම් දක්වා උසස් කිරීමට පියවරගෙන තිබෙනවා. මීට අමතරව අද සිට 13 වෙනිදා දක්වා ගාලු මෝද්දර ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා පෙළ සංදර්ශනයක් පැවැත්වෙන අතර තවත් වැඩස්ථාන කීපයක් පැවැත්වෙනවා කියලා දාලා තියෙනවා. නාවික හමුදාවේ අභිමානය රට වෙනුවෙන් කරපු කැපකිරීම අපට අමතක නැහැ. අප සුබ පැතුමක් එක් කරමු මේ ඔවුන්ගේ 70 වෙනි සංවත්සරයේ දවසේ. ඒ වෙනුවෙන් විශේෂ වැඩස්ථාන අද දවල් 11:40ට ස්වර්ණවාහිනියෙන් බලාපොරොත්තු වන්න. හොඳයි. ඒ අතරේ ඊළඟට අද දිනමින පත්තරේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකයි කියන්න හදන්නේ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ජනාධිපති කොමසමට මෙහෙම කියනවා. දේශපාලන බලපෑම් නිසා පරීක්ෂණ වලට බලපෑම් එල්ල වුණා. ත්‍රාමත් ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ බාඩුව කටයුතු කළ අවධියේ එල්ල වූ දේශපාලනික බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශන වලට බාධා එල්ල වූ බව වැඩ තානමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක දිසිල්වා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ කියා සිටිනවා. ඒ අතරේ රටේ නායකයාට මඩුපල්ලි යන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න සිදු වූ යුගයක් තිබුණා කියලා අගමැති මන්නාරමේදී කියලා මහින්ද අලුත්ගෙදර ලියයි. රටේ නායකයාටද මඩු දේවස්ථානයට එන්නේ නම් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගැනීමට සිදු වූ යුගයක් පැවති බව අග්‍රාමාත්‍යරයා සිහිපත් කරලා තියෙනවා. රාජ්‍ය නායකයා වශයෙන් මඩු මංගලයට සහභාගී වන්නේ නම් LTTEන් අවසර ගැනීමට අවශ්‍ය යුගයක් පැවති බව සඳහන් කරන ඔහු මේ රටේ සෑම තැනකටම නිදහසේ යෑමට හැකි යුගයක් නිර්මාණය කොට තමා මඩුපල්ලියට පැමිණෙන බවට පැහැදිලිවම පැවසූ බවද රට නිදහස් කර ගැනීමේ ප්‍රතිඵලය අද අප භුක්ති විඳින බවද පෙන්වා දී තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය. ඊට පස්සේ අපි යනවා ඊළඟ කතාවට. මේමයි දාලා තියෙන්නේ. කැපුවත් කොළ කැපුවත් නිල් යුගයේ අවසන් තරුණයන් දිනා ගන්න වැඩපිළිවෙලක් ඕනේ. රුවන් විජේවර්ධන කියන්නේ අංජුල මහේකලියන්. තරුණ සමාජයේ කැපුවත් කොළ කැපුවත් නිල් කියා ඡන්දය දෙන යුගයේ අවසන් බවත් ඔවුන් දිනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන කියනවා. හොඳයි ඒක තේරුම් ගත්ත එක. දැන් ඒ කොළත් නැහැ, ඒ නිලුත් නැහැ. නේද? ඒ දෙක ආණ්ඩු පක්ෂෙත් නැහැ, ප්‍රධාන විපක්ෂෙත් නැහැ. එහෙම තත්ත්වයකට රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කළා. අලුත්ම කණ්ඩායමක් නැත්තම් අලුත්ම පක්ෂයක් හිටි ඉන්නේ පරණයි. අලුත්ම පක්ෂයක් ආණ්ඩු පාර්ශ්වයට ඇවිත් තියෙනවා. එතකොට අලුත්ම පක්ෂයක් ප්‍රධාන විපක්ෂයට ඇවිත් තිබෙනවා. ඒ අතරේ മന്ത്രി මනුෂ නානායක්කාර කියනවා ආණ්ඩුව අසමත් වුණත් රට එහෙම කරන්න එපා. අනිවල කොඩිතුවක් කුලියන්. ආණ්ඩුව අසමත් වුවත් රට අසමත් නොකර සිටින්නයි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගාල්ල മന്ത്രി මනුෂ නානායක්කාර සඳහන් කිරීමක් කළා තියෙනවා. පාස්ද ෆේල්ද මේ ගැන විසංවාදයක් ඇති වෙලා එක එක්කෙනා එක එක කතා කියනවා. විපක්ෂය කියනවා ෆේල්ල කියලා, ආණ්ඩු පාර්ශ්වය කියනවා පාස් කියලා. ඒක වෙනම කතාවක් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒ අතරේ කෙහෙලිය රඹුක්කැල්ල මෙහෙම කියනවා. අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රජයේ රැකියා දීමේ ව්‍යාපෘතියේ තවත් 62000කට පත්වීම් දීමට තිබෙනවා කියලයි ඔහු කියන්නේ නවෝදයා පවනිලියන්. ක්‍රීඩා වාර්තාවලට යමු. LPL පටන් ගනිද්දීම මට ඉලක්කයක් තිබ්බා කියලා මෙතෙක් LPL වල වැඩිම ලකුණු ලාභියා ධනුෂ්ක ගුණතිලක කියනවා. අසේල විතානයි වාර්තා කළා තියෙන LPL තරගාවලියේ සාර්ථකම ප්‍රතිකරුවා බවට පත්ව සිටින ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු ධනුෂ්ක ගුණතිලකට තරගාවලිය පටන් ගැනීමේදීම තිබූ ඉලක්කය සාර්ථකත්වයට පත් වූ බව සඳහන් කිරීමක් කරනවා. ඔහු සාර්ථකයි. ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා. හැබැයි ඔහු නියෝජනය කරන කණ්ඩායම පතුලේ ඉන්නේ. අවසන් පූර්ව වටේට තරඟ වදින පතුලෙම ඉන්න කණ්ඩායම් දෙකෙන් එකක්. ඒකත් බලන්න කොහොමද කියලා. වැඩිම ලකුණු ලාභියා ඉන්නේ ඒ කණ්ඩායමේ. හොඳයි. ඒ අතරේ ක්‍රිකට් මම මේක ටිකක් වෙලාව අරන් කතා කරන්න. 1996 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව දිනා ගනිද්දී පාකිස්තානයේ පැවති තරගයේදී ඕස්ට්‍රේලියාව පරාජයට පත් කළා. ක්‍රිකට් උන්මාදයක් එන්න ගත්තා ශ්‍රී ලංකාව තුළ. කාන්තා පාර්ශ්වයන් දැඩි ලෙස ආකර්ෂණය වෙන්න ගත්තා ක්‍රිකට් ක්‍රීඩාවට. ඒක තමයි අපේ රටේ ක්‍රිකට් ඉහළටම ගිය උච්චතම අවස්ථාව 96 ලෝක ශූරයන් බවට පත්වීම. ඊට පස්සේ මේ ක්‍රිකට්
රටේම අවශ්‍යතාවයක් බවට එමත් නැත්නම් රටේම කැමැත්ත බවට පත් වෙන්න ගත්තා. හැබැයි ඊට පෙර ආතු ඒ ක්‍රිකට් ආරම්භ වුණු යුගයේ අපි පරාජයන් වැලක් උරුම කරගනිද්දී ඒ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ ඇඟ තුල ජීර්ණය කරවන්නට වෙහෙස මහන්සි වුණු විස්තර විචාරකයන් දෙදෙනෙක් හිටියා. ඒ දෙදෙනා කිසිවෙකුටත් කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. මං හිතන්නේ බලධාරීන්ට ඒ දෙන්නා මතක් වෙලා අගයන් යන්නේ. ඒ දෙන්නා එක්කෙනෙක් පාලිත පෙරේරා අනිත් එක්කෙනා ප්‍රේමසර ඈපාසිංහ. මේ ගැනයි සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උල්ලේදී පාලිතට සහ ප්‍රේමසරට රන් සම්මාන. ඒවයි කතා බහ තියෙන්නේ. සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උල්ල මේ මාස 11 වෙනිදා කොළඹ හත ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ක්‍රීඩා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා. ඒ අනුව මෙවැනි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උල්ලක් මේ රට පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මේ වන අතර සබුද්ධි සාහිත්‍ය කවය විසින් ඒ සංවිධානය කර තිබෙනවා කියලා තවදුරටත් දානවා. මෙම සම්මාන උල්ලේදී ජීවිතයට එක්වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ තෝරාගෙන තිබෙනවා. සිංහල ක්‍රිකට් විස්තර විචාරකයන් ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවයේ ඇගීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මානය පිරිනමනු ලබනවා. නැවතත් යමක් කිව්ව නැත්නම් අඩුයි වගේ මට දැනෙනවා. එතකොට සජීවී ක්‍රීඩා නැත්නම් සජීවී විකාශ හරි අඩුයි. ගොඩක් වෙලාවට රේඩියෝ එකෙන් තමයි අහන්න වෙන්නේ. හැබැයි රේඩියෝ එකෙන් අපි ක්‍රිකට් බැලුවා. මේ පාලිත පෙරටත් ප්‍රේමසර ඈපාසිංහටත් පින් සිදුවන්නට ඕන් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ජීර්ණය කළේ. ඒ හින්දා ඔවුන්ට අපි මේ මොහොතේ විශේෂයෙන් මතක් කිරීම කරන්න නැවත අවස්ථාව කරගන්නවා. ඒ ගෞරවයත් එක්කම හොඳයි. ඒ අතරේ ස්වර්ණ ශ්‍රී සත්කාරයේ ඊයේ දිගහැරුම ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබූ වාර්තාව බලමු. බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ මේ වන විට පවුල් 900කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත් එම ජනතාවට සරණක් වන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ ඒකාබද්ධව ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ මැදිහත් වීමෙන් ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන දියත් කළා. ඒ සඳහා කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා එක්ව සිටියා. කොවිඩ්-19 හේතුවෙන් මගේ රටේ ජනතාව පීඩාවට පත් වූ අවස්ථාවක අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස තමයි මේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වගේම මොබිටෙල් ආයතනය මේ ජනතාව වෙනුවෙන් යමක් කළ යුතු බවට තීරණය කළේ. ඉතින් ස්වර්ණවාහිනිය ශ්‍රී FM සමග අත්වැල් බැඳගෙන මේ සුවිශේෂී කටයුත්ත සිදු කළා. මෙම මහල් නිවාස සංකීර්ණයේ සියලුම ජනතාව හට Tamanට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ කටයුත්තයි සිදු කරන්නේ. ගොඩාක් අසරණ වෙලා හිටියේ. ගොඩක් පින් මොකද මිනිස්සු ඉර වෙලා වගේ ඉන්නේ. මේ කරු ප්‍රජා සත්කාරයට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. හදවතින්ම සතුටු වෙනවා මේ ස්වර්ණවාහිනී ආයතනයේට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය හා එක්ව දියත් කෙරෙන මේ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනට මම හදවතින්ම ස්තුති කරනවා. ලංකාවේ ප්‍රමුඛතම sannivedana නියමුවා හැටියට මේ ජනතාවට අපෙන් sannivedana පහසුකම් පමණක් නෙමේ ව්‍යසනයට පත් වෙලා ඉන්න වෙලාවක අපේ අතහොත දෙන්නේ නැත්නම් ඒ අපේ මනුස්සකමක් නෙමේ ඒක. ඒත් අපි හිතුවා නොමසුරුව මේ කොටු වෙලා ඉන්න ජනතාවට යම්කිසි උපකාරයක් කිරීම සඳහා මේ කටයුත්තට දායක වෙන්න. ඒ කටයුත්තට දායක වීම ලැබීම ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඉදිරියටත් අපි මේ කටයුත්ත කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපිට ලබා දෙන්න බැරි වෙච්ච බොහොම ටෙලිකොම් ආයතනයේ විසින් තියෙන අරගෙන ඒ තීරණය මත තමයි අද මේක සැබෑවක් හැටියට හාල් කිලෝ 10ක් ඒ වගේම වියලි ආහාර පාර්සලයක් පිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේදී අද බෙදා හරින. සමාජ සත්කාරයට සමාජයේ වෙනුවෙන්ම අප කැපවී කටයුතු කරන ආයතන ගණනාවක් මෙදිහත් වෙලා මේ ආකාරයෙන් මේ සමාජ සත්කාරයට දායක වෙනවා. ස්වර්ණවාහිනී ශ්‍රී FM වාද්‍ය දායකත්වයෙන් ඒ අනුග්‍රහයෙන් ස්වර්ණවාහිනී සමග අත්වැල් බැඳගත් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමගින් අප ඔබේ මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඔබට අවශ්‍ය වියලි ආහාර පාන ලබා දීමට අපි සූදානම්. ස්වර්ණ ශ්‍රී සත්කාරය දිගටම ක්‍රියාන්විතය ක්‍රියාත්මකයි. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල ලොකු හුවමාරුවක් නම් හිමි කරගන්න සිංහලෙකින්ම පමණයි.
අනුමැතිය දින 3න් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ශ්‍රී ලංකාවේ වාසිදායකතම මොබයිල් පසුගියුම් පැකේජය ඩයලොග් පවර් ප්ලෑන් එකක් ඔබත් අදම ලබා ගන්න. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. Union Assurance වෙතින් සිසුමග ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ. එකම විසඳුම රාජපුර පංචබල අමෘත පානය. ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳින්නේ. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳවෙන් දිතුලන මුහුණක්. සඳලතා පායනා මල්වෙට ගාව ඉරිමාවුදේ සඳුට උපමා ඔබයි ලඳුනේ නවලක්ස් සඳවෙන් දිතුලන මුහුණක්. රස වෑහෙන ස්වීට් ට්‍රීට්ස් නැවුම් සිනමන් සහ අනාර්ගතම චොක්ලට් රසයෙන් පදමට බේක් කළ පීට්සා හට් වෙතින් සිනමන් රෝල් සහ චොක්ලට් ඩිලයිට්ස්. පීට්සා හට් මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. පීට්සා හට්. හෑෆෝල් කියන්නේ ඩැමේජ් කොණ්ඩයක සලකුණක්. Dove Hair Fall Rescue try කරන්න. එහි ඇති නියුට්‍රිලොක් සීරම් සහ 4 එකක් මොයිස්චරයිසිං මිල්ක් හිසකෙස් මුල සිට පෝෂණය කර හිසකෙස් වැටි යාම 98ක් දක්වා අවම කරයි. Dove Hair Fall Rescue. හිසකෙස් වැටි යාම අවම කරන Dove Hair Fall Rescue. දැන් රුපියල් 80ක ඉතිරියකට. දම්රෝ වසර අවසාන සේල් ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් මූලික ගෙවීමක් නෑ පොලී නෑ මාස 60න් ගෙවන්න සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්. සිග්නල් ස්ට්‍රෝං ටේප් මයික්‍රෝකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් විත් ක්‍රියාකාරී රැකවරණය සමගින් දත්වල ඇති ඇසට නොපෙනෙන බැක්ටීරියාවලට එරෙහිව සටන් කර දත් ශක්තිමත් කරනවා. ඔන්න දවසක් සුරංගනා ලෝකෙ හිටපු ලස්සන සුරංගනාවියකට පුංචි සුරංගනා පැටියෙක් හම්බ වුණා. සුදුම සුදු පාට පෙන බොබුළු වලින් සුරංගනා පැටියව නාවනකොට පැටියා අම්මිට පොඩ්ඩක්වත් කරදර කළේ නෑ. වසර 70ක් පුරා බිල්නු සම උපරිමින් රැකගත්ත රෙබෙකලිය ගැන මට එදා වගේම අදටත් විශ්වාසයි. ස්වභාවිකව නෙපැයුම් නැවුම් බව සුරැකෙන ලෙස ඇසිරු රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. නව ලයිෆ් බොයි ලෙඩ රෝග හතර වෛරස් සහ බැක්ටීරියාවලට එරෙහිව 99.9ක් සටන් කරයි. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කැඩුණු ටීවී පරණ ටීවී පොඩි සයිස් ටීවී බලබල ඉන්න ටීවී මේ ඕන ටීවී එකක් සිංහලයකට අරන් එන්න. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙතින්ම පමණයි. පළවෙනි පුරුදු කාරණා වන්නේ පොංගවා කෑමයි. very nice. පොඟවලත් රසයි නැතුවත් රසයි නෝටි උනත් නයිස් වංචි නයිස්. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. දිගු කල් පවතින සුවඳින් එන නව සන්ලයිට් දැන් මිල අඩු කළා. ඔන්න මහපාරේ සෙල්ලම් දාන මෝටර් සයිකල් වලට වැඩ වරදිනවලු. එතකොට මහපාරේ සෙල්ලම් දාන ලොක්කන්ගේ පුතුන්ගේ වාහන ඒ වල්ලන අයට වැඩ වරදින්න පුළුවන් ඈ. කොහොමද දෙකේ වෙනස තේරුණා නේද? ඊළඟට අද දිවයිනේ උදේ විමල සිරිගේ පුරසාරං කාටුන් එක මෙන්න. දේශපාලකයි පුරාත් දේශපාලක කියනවා පාර්ලිමේන්තුව උත්තරීතරම ආයතනය කියලා ඔබලා පිළිගන්නවා නේද පුරාන්? ඒකේ කතා කරන භාෂාව ඇහුණාම උත්තරීතරමයි කියලා තමයි හිතෙන්නේ සර්. ඕකයි තත්ත්වය අනුරාධගේ කවිය මේ. මැනින් වෙළඳ කඩ උද්ඝෝෂණයේ පෙනී බැනුම් අහගෙනම අස්සට ළඟා වුණේ 2024 මැච් එක හිතේ ඇනි චම්පික දැන් තියා පිච් එක හදාගනි. මොකක් හරි බලාගෙන ඉන්නවද? කවියෙන් නිකන් එහෙම එකක් කියවෙන්නේ. ඒත් පිච් එක හදාගන්න ගිහිල්ලා වෙච්ච සිද්ධියක් මවබිම MD වීරරත්නගේ කාටුන් එකේ මෙන්න. මැනින් විරෝධය එක් දුමෙන්
චම්පික වැහිගෙන යන අවස්ථාවක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ආපු විරෝධයයි මේ සංකේතවත් කරන්නේ. එතකොට මව්බිම MD වීරරත්නගේ මර්සිපාල කාටුන් එක මෙන්න. සිරිකොතට පඩි ගෙවන්නේ රනිල් ගෙදරින් ගෙනල්ලලු. අම්මා කියද්දි මර්සිපාල අහනවා නැතුව ඉතින් දැන් මහා බැංකුවෙන් ගෙනල්ලා ගෙවන්නේ. අම්මෝ මහා බැංකුවත් මතක් කළා ඒ ඇස්සේ. දිවයිනේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එක මේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලාලු. අග්‍රඵලය පස්සෙන් පන්නනවා වගේ බං. දිනමිනී අංජනගේ කාටුන් එක මෙන්න. බඩු මල්ල වෙනුවට 10000ක් දෙන්න කියලා සජිත් කියනවා. සජිත් හිටියානම් 20000ක් නේ තින්. සජිත් හිටියානම් 20000ක් නේ. ඒවයි කියන්නේ. මව්බිම MD වීරරත්න කාටුන් එකක් දැන්. නෝනා මහත්තයාට කියනවා බස් වල සෙනග අඩුයි කියලානේ බස් ගාස්තු වැඩි කරන්න කියලා කිව්වේ. ඔව් දැන් සෙනගත් වැඩි ගාස්තුත් වැඩි. කොහමද ඒක? එතකොට අද දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත මේ දේශපාලක කියනවා බලන්නකො බං අධික වේගෙ හින්දා අහිංසකයෝ කී දෙනෙක් මැරුණාද? සෑර්ලා නොදැක්කට බඩු මිල ඉහළ යන වේගෙට අපිත් නොමැරි මැරෙනවා සර්. අනේක පේන්නේ නැද්ද දේශපාලකයන්ට? මව්බිමේ සමන්ජි ලිනාරච්චි කාටුන් එක. බද්දුල කියනවා සියලු ආර්ථික අභියෝග ජය ගන්න උපාය මාර්ගික අයවැයක් මෙවර ඉදිරිපත් කළා කියලා. මිල පාලන ගැසට් එක කියන බද්දුලගේ සරම කළු කඩ මුදලාලි ගලවලා අයවැය කියන රෙද්දෙනුයි බද්දුල දැන් විලිවා ගන්න. බන්දුලත් එක්කම GL හරියට මේ දවස්වල කතා වෙද්දි ලංකාදීපේ දාසගේ කාටුන් එක ඒ දෙන්නව ඇඳලා තියෙන්නේ. කොයි විදියටද බලන්න. පොල් ගහක එක ළඟ ගෙඩි දෙකක්. එක වල්ලේ පොල් බන්දුලයි GLයි. මේ ලංකාදීපේම දාසාපවලානගේ ස්වාරිස් අගමැති මහින්ද ඇවිල්ලා ස්වාරිස්ට කියනවා බලපම් බං රාජ්‍ය ඇමති කෙනෙක් බීලා රුවන්වැලි සෑය වඳින්න ගිහින් පොලිසිය එක්ක වලියක් දාගෙන ස්වාරිස් ආනවා හරි සර් දැන් මාරු කරන්නේ පොලිසිය අයද ඇමතියද? අන්න ඒ ගැන ජනතාව විමසිල්ලෙන් මේ ලංකාදීපේම සුජීවගේ විගඩම් කවිය යාපාලනයේ තිබුණේ ඇදකුදය නඩු පිට නඩු වැටුනේ අපි හට එදාය නිවැරදි කරගත්තේ ඔක්කොම මෙදාය නීතිය කෙරෙන හැටි දැන්නම් හොඳාය. කවුද ඉන්නේ? බැසිල් වගේ නේද පේන්නේ? ද අග රණේ මහින්ද වගේද? හරි අපි ඊළඟ එකට යමු. තිලකගේ තුන්මන්සල කවිය බලන්න. කොරෝනා රකුසු කළ මේ විපත හැටි රජයේ ආර්ථික අවපාතයක සිටි රෝබිය සමග කුසගිනි හැම තැනම ගැටි අද මුළු රටම ඇත කබලෙන් ලිපට වැටි. ඒ අතරේ අද පත්තරේ අවන්ත ආටිගලගේ කාටුන් එක. කවුදෝ කෙනෙක් දිය මතු පිට ඇවිදගෙන යනවා. නිකන් නෙවෙයි පැණියකුත් අරගෙන. එයා දිය මතු පිට ඇවිදගෙන යද්දී දිය යටට වෙලා කාන්තාවක් ඇතුළු දේශපාලන සහ නිලධාරීන් කණ්ඩායමක් එයා වැටෙන එක වළක්වන්නට මේ විදියට ආධාරක යොදන ආකාරයද බලන්න සංකේතවත් කළේ. එක එක අයට එක එක විදියට හිතා ගන්න පුළුවන්. මේ අද පත්තරේ ජනරාණි කාටුන් එක. යාළුවෙක් ඇවිල්ලා රාණිට කියනවා කොරෝනා පැණි හදන්න ගන්න බෙහෙත් වට්ටෝරුව දන්නවද රාණි? රාණි කියනවා ඒවා දන්නේ නැහැ. ලිපට දානේව නම් දන්නවා. ඒ මොනවද හඳුන් දරද? නෑ නිරෝධායන නීති ගැසට්. ලිපට දාන්නේ නිරෝධායන නීති ගැසට්ලු. අවසානයේ ගන්න හදන්නේ කවියකින් ගිනි කසේ කවිය දිනමිනේ. සොයමින් බෙහෙත් ඇදෙනා මහ සෙනග ගඟේ සරණක් සොයන දුක් ධාරක රැලිද නැගේ. නිවුනොත් මේ ගින්න ඔය යන මගේ දිගේ යලි හිසෝසවන්න හැක පෙර කලක වගේ. යලි හිසෝසවන්න හැක පෙර කලක වගේ. ගොඩක් පරිස්සමෙන් ඉන්න හොඳයි. ඇනවුම් කරන සියලු නිමැවුම් සඳහා 140ක මින් පෙර නොවූ වට්ටමක්. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධවලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දිතෙල. අනුමැතිය දින 3න් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක්. හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගලේ තැන්නේ නැහැ. අදම ඩවුන්ලෝඩ්
කරගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහල වෙතින්ම පමණයි. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලාගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. යුනියන් ඇෂුරන්ස් වෙතින් සිසුවක ප්ලස්.